අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. වලපනේ භූචලනයක් රිච්ට මාපකයේ ඒකක 1.8ක් ලෙස සටහන් වෙයි. ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය එන්නත් ලබාදීම ළඟදීම. එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,000 ඉක්මවයි. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යාමට සූදානමින් සිටියේදී පැනගිය ආසාදිතයා කටුනායකින් කොටු වෙයි. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා උපවාසය දෙන තිදෙනෙකු රෝගී වෙයි. රෝහල් ගතවීමත් ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3ක් සමගින් එංගලන්තය සමග දෙවන ටෙස්ට් තරඟය ආරම්භයි. නෝරෙලිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද පෙරවරුවේ සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. කොළඹ පිටි සුනාමි අනතුරු ඇඟවීම මධ්‍යස්ථානයේ සඳහන් කළේ රෙක්ටර් මාපකයේ ඒකක 1.8ක භූචලනයක් ලෙස සටහන් වූ බවයි. වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙන්නේ අදාළම 3:30 4:30 අතර කාලයේදී. රිච්ට මාපක 1.8ක් ලෙස සටහන් වී ඇති මේ භූචලනය ඇතිරිය සහ මඩල්සිම ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති බවටයි සුනාමි අනතුරු ඇඟවීම මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙන්නේ. කෙසේ වෙතත් භූචලනයෙන් කිසිදු හානියක් වාර්තා වී නැහැ. COVID-19 පාලන පියවරක් ලෙස බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පළව තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය සැපයුම් සහ නියාමන අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී මෙම එන්නත් කරන වැඩසටහන ආරම්භ කරන බවයි. පෙබරවාරි මාසයේ මැද සිට අදාළ එන්නත ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඇමතිනි සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මහත්මිය පැවසුවා. මේ අතර එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර මරණ දෙකක්ද වාර්තා වුණා. COVID-19 ආසාදනය වී සිටියේදී එලෙස මිය ගියේ පෑලියගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචි වී සිටි දෙදෙනෙක්. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එලෙස මිය ගොස් තිබූ අතර ඔවුන් අවුරුදු 46ත් 71ත් වයස්වල පසු වූවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 276ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදන වූ රෝගීන් 887 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. එම සංඛ්‍යාව දැක්ුණේ එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. මේ විදිහට දෛනිකව රෝගීන් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉදිරි සති දෙක කාලය තුළ දෛනිකව වාර්තා වෙන වැඩිම මරණ ගාන ගැනත් අපිට කතා කරන්න වෙනවම තමයි. දැන් මේ පේන ඔක්තෝබර් මාසේ පහ වුණාට පස්සේ කොච්චර ශීඝ්‍ර නැග්මක් තියනවාද කියලා මේක කෙලවරක් අපිට තාම පේන්නේ නැහැ. මේ කෙලවර කොහෙටද යයිද? තව මාසයක් දෙකක් මේ විදිහට ඉහළ ගියොත් එහෙම අපි කොතනද කෙලවර වෙන්නේ? මේ ශීඝ්‍ර නැග්ම ලෝකයේ අනිත් රටවල්ලත් අවසානයේදී බොහොම භයානක ප්‍රතිඵල වලින් ඛේදවාචක වලින් තමයි කෙලවර වෙලා තියෙන්නේ. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම රෝගීන් පිරිසක් කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්ුණේ 337ක් ලෙසයි. තවත් රෝගීන් 136 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, රෝගීන් 71 දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙනුත්, රෝගීන් 51 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 49ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 56076 දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 47984 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 7816 දෙනෙකු පමණයි. මේ අතර මෙරට හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය අද හිමි වුණා. මීට පොඩි වෙලාවකට ඉස්සෙල්ලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබුණ රැස්වීමකදී අපි තීරණය කරා COVID-19 වසංගතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඉඩ දීම සඳහා ඒ අනුව අපි හිතනවා තවත් නොබෝ දිනකින්ම ඒ එන්නත අපේ රට තුළ භාවිතය සඳහා අපිට අවස්ථාව ලැබෙයි කියලා. මේ අතර පෙබරවාරි මාස මැද සිට මෙරට එන්නත්කරණය ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබෙනවා. අපි සූදානම් වෙන්නේ පළමුවන අදියරයටදී පෙබරවාරි මැද වෙනකොට මේ එන්නත් කිරීම ආරම්භ කරන්න. දැනටමත් එන්නත් කෝවැක්ස් පහසුකම හරහා 120ක් නොමිලේ ලැබෙනවා. අපි බලාපොරොත්තු 50-55ක විතර ජනගහනයක් සඳහා මේ එන්නත ලබා දීලා කොරෝනා රෝගයෙන් ආරක්ෂා කරගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සියලුම සැලසුම් සම්පාදනය කරගෙන යනවා. මේ අතර COVID-19 ආසාදනය වී සිටියේදී රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළගෙසූ
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට වසර 6ක සිරදඬුවම් පානදුර අධිකරණය ඊයේ නියම කළා. එමෙන්ම රුපියල් දසදහසක දඩයක් සහ මෙම සිද්ධියට මුහුණ පෑ සෞඛ්‍ය නිලධාරීන් සිව් දෙනාට ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 4ක මුදලක් ගෙවීමටත් නියම කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිරදඬුවම් නියම කිරීමටද අධිකරණය පියවර ගත්තා. නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීම, චේතාන්විත ක්‍රියාවකින් රෝගයක් පැතිරවීම යන චෝදනා ඇතුළු චෝදනා 8ක් යටතේ එම පුද්ගලයාට එරෙහිව නඩු පවරා තිබුණා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත අපේ රටේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකීන් විසින් ඇති කරලා තියෙන්නේ 1897 වර්ෂයේ. එදා මෙදාතුර මේ පනත යටතේ පවරන නඩුවක් සම්බන්ධයෙන් උපරිම දඩුවම් ලබා දුන්න අවස්ථාව මේ හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ තුලින් රටේ ජනතාව දැනගත යුතු වැදගත් කාරණයක් තිබෙනවා. එනම් සෞඛ්‍ය රීති නොසලකා හැරීම වරදක් බව. ඒ නිසා මේ ගැන මතක තබාගෙන කටයුතු කළ යුතුයි. එසේ කටයුතු නොකළහොත් මෙවැනි ආකාරයේ ප්‍රතිවිපාක වලට ඒ අයට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිදු වෙනවා. මේ අතර කටුනායක වලානුගොඩ ප්‍රදේශයේ නවතැන්ගෙන සිටි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබූ අතර ඔහු රෝහල කරා රැගෙන යාමට සෞඛ්‍ය අංශ පැමිණෙන විට ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පසුව කරන ලද පරීක්ෂණ වලින් එම පුද්ගලයා කටුනායක 18 කනුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ සොයාගත්තා. හෘදයාබාධයකින් මරණයට පත් වී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිවසට එවා තිබූ තරුණයෙකුගේ මලසිරුරක් කොවිඩ් ආසාදිත දේහයක් ලෙස සලකා නැවත රැගෙන යාමේ පුවතක් කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම දේහය නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීම සඳහා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් හා මියගිය ඥාතියාගේ ඥාතීන් අතර උණුසුම් වචන හුවමාරුවක් දැති වුණා. හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි චමින්ද සමන්කුමාර මරණයට පත් වුණේ පෙරේදා පෙරවරුවේ. ඒ අනුව PCR පරීක්ෂණ දෙකක් සිදු කර ඒවායින් කොවිඩ් වැළඳී නොමැති බව තහවුරු වූ පසු මියගිය චමින්දගේ දේහය සාමාන්‍ය පරිදි නිවසට රැගෙන ඒමට රෝහල් බලධාරීන්ගේ අවසරය හිමි වුණා. ඔහුගේ දේහය මැල්සිරිපුර මීරම්මුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවේ පෙරේදා පස්වරුවේ. කෙසේ වෙතත් ඊයේ දහවල් හදිසියෙම මරණය තැන්පත් කර තිබූ නිවසට පැමිණි ඉබ්බාගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ මෙම මරණකරුට COVID-19 ආසාදනය වී ඇති බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මරණයක්සේ දේහය ආදාහනය කිරීම සඳහා රැගෙන යාමට අවශ්‍ය බව දැන්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නාගරික හදිසි මරණ පරීක්ෂක සාමීල සුරතුමා විසින් අත්සන් කරලා තියෙනවා. මේ මරණය පරීක්ෂා කරලා බලලා වෙනාලු සම්බන්ධව සිද්ධ වෙච්ච මට ස්වභාවික මරණයක් විදියට භූම දානය කරන්න අපිට අවසර දීලා මේ තියෙන මරණ දාට. ඔයාලා බේර ගන්නයි අපේ වගකීම අපිට මේ සහයෝගය දෙන්න. අපුවන්ගේ මම බොඩි එක දෙනවා. නමුත් ඔයාලගෙන් අපිට ලිඛිතව මේ බොඩි වැරදි කරපු මිනිස්සුන්ට මොකක්ද මේ කට්ටියට දනුවම දෙනවා. ඔයාලට මේකයි. ඒක ඔයාලට හොස්පිටල් එකත් එක්ක ගිහිල්ලා ප්‍රශ්න විසඳ කට්ටියෙන් නැත්නම් මේක තියෙනවානේ. අපි ඔයාලා බේර කෙසේ වෙතත් සිදු වූ අතපසුවීම පිළිබඳව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව දේහය රැගෙන යාමට ඥාතීන්ගේ අවසරය හිමි වුණා. බොඩි එක දෙනවද නැද්ද කියන්නේ? ඔයාට ඕන නම් මේක මම ටයිප් කරලා මේක ලස්සන ගෙරක් දෙන්න මට ඔයාට ඕන නම් මම ඒ අනුව ඔහුගේ දේහය නිරෝධායන නීති රෙගුලාසි යටතේ ආදාහනය කරනු ලැබුවේ මැල්සිරිපුර සුසාන භූමියේදී. තිස්පහේ වාට්ටුවේ මම ඇඩ්මිට් කරලා මම ළඟ නවතින අයියා ගාව. ඒ 20 වෙනිදා උදේ පාන්දර 2:00ට මගේ අයියා නැති වෙනවා. මේකේ ડોක්ටර් ලියනවා ස්වභාවික හේතුවක් යටතේ මෙයා මැරිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයාට ඇන්ටිජන් පරීක්ෂණයක් කළා තියෙනවා ICU එකේදී ඒක නෙගටිව් වෙලා තියෙනවා. මෙයාගේ ටිකට් එක අරන් ගිහලා වාට්ටුවේ ડોක්ටර්ෙන් අහනවා මොකද PCR එක කියලා. ඊට පස්සේ කියනවා ඇන්ටිජන් එකක් කළා තියෙන නෙගටිව් තියෙන්නේ කියලා. හවස 5 ඉඳලා අද උදේ 10 වෙනතුරු බොඩි එක අරලා තිබ්බේ. මොකද PCR නෙගටිව් කියලා අපිට සහතික දීලා තියෙනවා. මළගෙදරට සහභාගී වූ සියලුම දෙනාගේ PCR කටයුතු සහ නිරෝධායනයට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ යාබද පාසල් දෙක දැනට తాවකාලික නවත්තා දබා තිබෙනවා. මුතුරාජවැල තෙත්බිමේ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. අගරදගුරු නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතරයි. මුතුරාජවැල තෙත්බිමේ ඉඩම් සම්බන්ධයෙන් මතු ඇති ගැටලුව විසඳීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
වනජීවි සංරක්ෂිත ප්‍රදේශයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබිච්ච ඒ බෝඩ් නැවත වරක් ඒ ආකාරයෙන්ම සිටවීමට කටයුතු කරනවා. ඊළඟට අපි තීරණය කළේ මැනුම් කටයුතු. මේ ඉඩකඩම් වල අයිතිය පිළිබඳ. ඒක හරියට අධ්‍යයනය කරලා දැනගන්න පෞද්ගලික ඉඩම් තියනවාද ඒ ඉඩම් මොන ඔප්පු අනුවද තියෙන්නේ කියන එක හරියටම අධ්‍යයනය කරලා දැනගන්න අපි වැඩපිළිවෙලා දියත් කරනවා කියලා තීරණය කළා. අපි අවදියෙන් ඉන්නවා. අපි මේ ගැන අධ්‍යයනය කරනවා. පරිසර හානියක් සිදු නොවන ආකාරයට තමයි හැම දෙයක්ම මේ ප්‍රදේශයේ සිද්ධ විය යුත්තේ. දැනටමත් අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට යනවා. ඒ කියන්නේ මේ ඔප්පු ටික ඇත්තද නැත්තද කියලා පළවෙනියට හොයාගන්න. ඉඩම් අයිතිය පිළිබඳ. ඒ වගේම මැනුම් කටයුත්ත තමත් කඩිනමින් කරන්න ඕන. ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක නීත්‍යානුකූලව මොන තත්ත්වයක් තිබුණත් අපි ආරක්ෂකාංශවලට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒවා සීමා කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂ කාර්ය බලකායෙන් ඉල්ලීමක් කරන්න වෙන මේ සඳහා විශේෂ මැදිහත් වීමක් කරන්න කියලා. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමේ කිසිදු උවමනාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු සහ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම ක්‍රියාකාරීන් ඇගයීම සඳහා මේ විශේෂ සාකච්ඡාව ඊයේ රාත්‍රියේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොඩක් අදහසක් දක්වලා අද මොනවද සාකච්ඡාවේ ලක්ුනේ නැත්නම් කොවිඩ් සම්බන්ධයෙන් පොඩක් පොඩි ප්‍රශ්න තියෙනවා ඒවා නිරාකරණය කරගෙන අපේ සංවිධාන ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න තමයි කතා කරන්නේ. කොහොමද මේ හදිසියේ සාකච්ඡාව මොකද රැස්නේ හදිසිය? මේක දිගටම යන එක. දැන් ඉදිරි මේ මාසයේ නිම වෙනකොට පක්ෂ සම්මේලනත් පවත්වලා ඉවරනවා. ඒ කියන්නේ ඊටාම ක්‍රමානුකූලව මේ ජනතාව දේශපාලන වශයෙන් සන්නද්ධ කිරීමේ කටයුත්ත තමයි කරන්නේ. ඒ පිළිබඳ තමයි සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඒ කියන්නේ පළස්ස භාවයටද සූදානම් වෙන්නේ? නෑ පළස්ස භාව නෙමෙයි. ස්වාමින් වහන්සේලා පවා කලකිරීමෙන් කතා කරනෝ දැක්ක අපි ඊයේ පෙරේද. මොකද ආණ්ඩුව ගැන? එහෙම පුද්ගලික කලකිරීම තියෙන්න පුළුවන්. දැන් මෙහෙම සංවිධාන වලට එන්නේ නෑනේ. ඉතාමත් හොඳ සාකච්ඡාවක්. අපි පක්ෂයක් විදියට සියලු වාද භේද විසඳගෙන කොහොමද එකට පක්ෂයක් විදියට ඉදිරියට යන්නේ. ඒ තුලින් ආණ්ඩුව ශක්තිමත් කරන්නේ මොකද්ද කියන පිළිබඳව ඉතා හොඳ විවෘත සාකච්ඡාවක්. සංඝයා වහන්සේලාගෙන් දැඩි විරෝධතාවයක් තියෙන මේ ආණ්ඩුව සම්බන්ධ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධව. ආණ්ඩුව මේ ආණ්ඩුව එලවන්න නෙමෙයි. අපි කතා කරන්නේත් ඒකයි. දැන් වරාය ගැන වුණත් අපි කියන්නේ ඊයේ පෙරේදා ඉංජිනේරු සංගමය කියනවා 100%ක් වරාය ඒගොල්ලන්ට ඉන්දියාවට වඩා හොඳට ගේන්න පුළුවන්. කෙමනම් අපි කියන්නේත් වරාය දෙන්න ඕනේ. අපිට තියාගන්න පුළුවන්. මොකද 100%ක් ඉංජිනේරු සංගමය කියවනම් අපිට මේක තියාගෙන ඉන්න පුළුවන් කියලා අපි මේක කරගෙන යමු. හාමුදුරුවෝවත් අපිවත් මේ ආණ්ඩුව පරද්දන්න උත්සාහ කරන්නේ. මොකද හේතුව එදා එක්සත් ජාතික පක්ෂයේ මහම්බන්තොට වරාය සම්පූර්ණ 100%ක් අවුරුදු අරුණමකට දෙනකොට මේ කතා කරේ නෑ. හාමුදුරුවෝ ඒ කියන්නේ මේ ආණ්ඩුව හරිතැනට ගේන්න. මොකද හාමුදුරුවෝ තමයි පන්සල් වලට ගිහිල්ලා පන්සල් වල රැස්වීම් තියලා ගුටි කාලා කඳුළු ගෑස් කාලා මේ ආණ්ඩුව මෙතනට ගෙන අපේ රටට ආදරය කරන ජනතාව මෙතනට ගෙන. ඒ නිසා අපි වක්කීමක් තියෙනවා ඒක අහන්න. දේශීය සම්පත් සුරකීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට මහා සංඝරත්නයේ පසුබට නොවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. ආණ්ඩුව කියනවා බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා. බදු දෙන්නෙත් නැත්තම් විකුණන්නෙත් නැත්තම් කොහොමද මේක දෙන්නේ කියන එක පිළිබඳව අපි අහලා බලනවා. මතක තබා ගන්න දෙන්නේ කොටස් 149ක් පවුන්ට 151ක් අපිට. ප්‍රශ්නේ තියෙන්නේ බද්දකට කාලයක් තියෙනවා. විකුණුවොත් සින්නක් කර කොටස් දුන්නොත් ඒක සදාකාලිකවම ඔවුන්ට හිමි වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ බලාපොරොත්තුව අකුලා ගන්න කියන එක අපි තාමත්ම කරුණාවෙන් සඳහන් කරන්නේ මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාව. සෞභාග්‍ය දක්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වහාම ඉදි කරලා කටයුතු ක්‍රියාත්මක කරනවා. බටහිර පර්යන්තයේ දෙපැත්තම අරගෙන දියුණු කරනවා කියලා. ඒ නිසා අපි කියන්නේ නැගෙනහිර පර්යන්තයේ අපිට ඉතුරු කරගන්න. ඒ කාර්යය කරද්දී ජනතාවක් හැටියට රටට ආදරය කරන පිරිස හැටියට අපිට දෙන්න පුළුවන් ඕනම සහයෝගයක් අපි දෙනවා. මේ වරාය වෙනුවෙන් දේශීය සම්පත් වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන්නේ ලේ බිල්ලක් නම් අපි ලේ බිල්ල දෙන්න ලෑස්ති. හැබැයි වරාය දෙන්න අපි ලෑස්ති නැහැ. මෙරට මානව හිමිකම් ශේත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුළුල් සොයා බැලීමක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුත්කල කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. ඊට අදාළව ඊයේ නිකුත් කරනු අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨ 4ක් මුල් කරගෙන පරීක්ෂා කිරීම සඳහා මෙම කොමිසම පත් කර ඇති බවයි.
මෙරට මානව හිමිකම් ශේත්‍රයේ පුළුල් සොයා බැලීමකට පත් කළ කොමිෂන් සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් මහතායි. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සහ විශ්‍රාමික දිසාපති ලේකම්වරයෙකු වූ නිමල් අබේසිරියානායයි කොමිසමේ සෙසු සමාජිකයන් ලෙස ක්‍රියා කරන්නේ. මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පූර්වගාමීව පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් සිදු කරන ලද විමර්ශනයන්හිදී බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීම, බරපතල ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩ කිරීම සහ වෙනත් එවැනි බරපතල වරදවල් පිළිබඳව අනාවරණ කරගෙන තිබේද යන්න වග සොයා බැලීම කොමිසමේ පළමු වගකීමයි. එම පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීම, බරපතල ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩ කිරීම සහ වෙනත් එවැනි වරදවල් සම්බන්ධව සොයාගත් කරුණු කවරේද යන්න හඳුනා ගැනීම සහ එකී කරුණු පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී තිබේද යන්න වග කොමිසමින් සොයා බැලිය යුතුයි. අදාළ නිර්දේශයන් සම්බන්ධයෙන් පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් කටයුතු කර ඇති ආකාරය සහ වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවරයන් මොනවාද යන්න නිර්දේශ කිරීමද කොමිසමට පවරා දී තිබෙනවා. ඉහත කරුණු ප්‍රකාරව කටයුතු කරනු ලබන්නේ ද යන්න සම්බන්ධව අධීක්ෂණය කොමිසමේ ඊළඟ වගකීමයි. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ විද්‍යා අධ්‍යයන අංශයේ ශත සංවත්සරය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ආරම්භ වී වසර 100ක් සපිරීම නිමිත්තෙන් උත්සවයක් ඊයේ පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීම විශේෂත්වයක්. දේශීය සහ විදේශීය වශයෙන් දස්කම් දක්වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම වෙනුවෙන් යහපාලන රජය සමයේ නොමිලේ ලබා දුන් නිවාස සඳහා වත්මන් රජය ලක්ෂ ගණනින් මුදල් අය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. නාවල ජනාධිපති විද්‍යාලයේ දැරියකට මුදල් පරිත්‍යාගයක් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. පසුගිය මහමැතිවරණ සමයේ ඔබේසේකරපුර බල ප්‍රදේශයේ මහජන හමුවකදී දසුනි තාරින්ද්‍යා සොයිසා ක්‍රීඩිකාවගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය මුදල් ආධාර ලබා දෙන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීමට අනුව දසුනි තාරින්ද්‍යා ක්‍රීඩිකාවට මුදලින් රුපියල් ලක්ෂ 2ක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු වුණා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිව සිටිය කාලේ විශේෂයෙන්ම උසස් ක්‍රීඩා කුසලතාවයන් දක්වපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට නොමිලේ නිවාස ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරා. අද වන විට තාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. නොමිලේ ලබා දුන්නු නිවෙස්වලට එහෙමත් නැත්නම් ඊ타මත්ම සුළු පුංචි ගෙවීමක් සමග ලබා දුන්නු නිවාසවලට ඒ නිවාසවල අයිති උදෙසා මේ වන විට දසලක්ෂ ගණනින් මුදල් අය කිරීමේ ප්‍රයත්නයක් වර්තමාන රජය ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අය කර ගැනීමේ ක්‍රියාදාමය මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. මේ අවස්ථාවේ මම රජයෙන් ඉල්ලීමක් කරනවා එදා නොමිලේ ලබා දුන්නු නිවෙස් ඒ ආකාරයෙන්ම නොමිලේම ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දීමේ තිරසර වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඒ වැඩපිළිවෙලේ ආපහු හැරවීමක් කරන්න දෙපයි කියන එක මම රජයෙන් ආයාචනා කරනවා. සිදුවන්නට යන රුපියල් මිලියන 3259ක විදුලි වංචාවක් ගැන සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊයේ රතුවිර දේශපාලන සංවාදයේදී අනාවරණ කළා. රතුවිර දේශපාලන සංවාද සඳහා සමගී ජනබලවේගය නියෝජනය කරමින් විජේසිරි සහ හේෂා විතාන ගැන මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් සහභාගී වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතායි. 2020 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා හදිසි විදුලි මිල ගැනීමේ ගිවිසුම අවසන් වෙනවා. මොකද්ද දවස් අවපරම ඇමතුමා කැබිනට් මණ්ඩලයට ගේන සංදේශය? පහුගිය කාලේ හදිසි මිලදී ගැනීම හැටියට ගත්ත මෙගාවොට් 200 400 නැවත වතාවක් මිලදී ගැනීම සඳහා ඒ කාලය දීර්ඝ කිරීමක් සිදු කරන්න අනුමැතියක් කියලා මේකට අනුමැතිය ලැබිලා තියෙන බව තමයි අපිට ආරංචි වෙන්නේ. විශාල පාඩුවක් මිලියන 3259ක විදුලි වංචාවක් සිද්ධ වෙනවා. ඔබතුමාලා කාලේ ජාවාරම් ටික ඔය. ඔබතුමාලා කාලේ ජාවාරම් මහත්තයෝ ඒ මහත්තුරු නෑ දැන්. ඔබතුමා කියන්නේ දලසලහ පෙරම ඇමතුමා කැබිනට් පත්‍රිකාවක් විදුලි මංකොල්ල කන්න දැම්මා කියලා. මම කියනවා ගොඩක් හොයාගත්ත හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. මාර්තු අප්‍රේල් කාලේ වෙද්දී මේ ලබා දෙන මෙගාවොට් 100 සහ
විශ්ව නවතිනවා මොකද ගිවිසුම අවසන් වෙන නිසා. ඒ නිසා ඩීසල් බලාගාර මාෆියාව මේ දෙන්නව යොදාගෙන. මේ දෙන්න සාමාන්‍යයෙන් පාවිච්චි වෙන දෙන්නේ. මේ දෙන්න සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ලොකු මැති ඇමතිවරුන්ට පාවිච්චි වෙන දෙන්නේ. ඩීසල් බලාගාර මාෆියාව විසින් මේගොල්ලන්ව පාවිච්චි කරනවා. මොකද මේක එළියට දාන්න. ඒස් ගිවිසුම එළියට දාන්න. එළියට දාපුවාම අර ඒස් ප්ලාන්ට් එකේ විදුලි මෙගාවෝට් එකක් ගන්න මිලට වඩා ඩීසල් බලාගාර මිල වැඩි. එහෙම වුණොත් ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න වෙනවා මේ ගිවිසුම අහෝසි වුණොත්. ඒ නිසා කැබිනට් මණ්ඩලයට එහෙම යෝජනාවක් ගෙනල්ලා නැහැ කියන එක මම පැහැදිලිවම කියනවා. ඒ වගේම ඔක්තෝබර් මාසේ චන්දන ඔක්තෝබර් මාසේ මේ දකුණු පළාතට විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙගෙන යන ඔක්තෝබර් මාසයක ක්‍රියාත්මක වෙනවා. හොරකම් කරනවා වංචා දූෂණ කරනවා කියන එකටත් වෙන වචනයක් තියෙනවද මන් දන්නේ නැහැ. අපේ කාලේ මහා බැංකුව හොරකම් චෝදනා වුණා. ඒක අපි පරිප්පුව කාලා ආණ්ඩුව නැති වුණා. අපේ කාලේ හොරකම් වුණා කියලා වෙලා දැන් කාටවත් හොරකම් කරන්න බෑ. අපේ කාලේ හොරකම් වෙච්ච තමයි අපි මේ පරිප්පුව කාලා තියෙන්නේ. මෙතුමා කිව්වා මේ මහා බැංකුව අපි ඔක්කොම හොරු. ඉතින් ඔක්කොම ටික අල්ලලා දාන්නකො හිරේට. ඔබතුමාලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. හොරු මේ හොරකම් පිළිබඳව අපි අත් වශයෙන් මේම කතා කරන්න හිටියේ නෑ. බැඳුම් කර වංචා සම්බන්ධ මෙතුමා දැන් මතක් කරන්නේ කාරණයක්. සමගි ජන බලවේගයේ ඉන්න බැඳුම්කර හොරු කවුද කියන ඔබතුමාලා? ඔබතුමාලා එන ෆුට් නෝට් හොරු නම් ඉන්නවා. ඔය ළඟම ඉන්න ෆුට් නෝට් කට්ටිය. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ බැඳුම්කර වංචාවේදී මේක ඇවිල්ලා මේ රටේ වෙච්ච ප්‍රබලතම සහ දරුණුතම මංකොල්ලේ. අපි දන්නවා මේකේ මහමොලකාරයා මෙතුමාලගේ කලින් හිටපු නායකතුමාගේ ගජමිතුරා අර්ජුන මහේන්ද්‍රන්ට අර වෙඩින් එකට යන්න කියලා සිංගප්පූරුවට යන්න ඉඩ හැරියා. දරුපර නීතිය යටතේ අපි ගේන්න උත්සාහ කරනවා. නීතිපතිතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි අධිකරණයට අත ගහන්නේ නැහැ. කාතිය උසාවි සඳහා පුද්ගලින් බඳවා ගැනීමට යාම පිළිබඳව තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. කාති උසාවිය යනු මුස්ලිම් ප්‍රජාවගේ දික්කසාද සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් විසඳුම් සහ තීන්දුව తీරන ගන්නා ආයතනයයි. මෙලෙස රට පුරා ප්‍රදේශ කිහිපයක පවතින උසාවිවල කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබෙනවා. කෙසේ නමුත් කාති උසාවි සම්බන්ධයෙන් කලකපටන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතිනවා. අපි ආවේ එක රටක් එක නීතියක් කියන සංකල්පය තුල දැන් අපිට ওই කාති අධිකරණ පිහිටවීම තුල අපිට පේන්න තියෙනවා අපි ඒ මතයෙන් එළියට යනවාද කියලා. අද කාති කාටද ඕනේ? මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැති කාති අධිකරණයි අපි ගේන්නේ. අද අපි විවාහ නීතිය වයස වෙනස් කරන්න පුද්ගලික පනත් කෙටුම්පතක් ගෙනලා තියෙන වෙලාවක කාතිවරුන් බඳවා ගන්න කියන කාරණේ අපිට හිතෙනවා අපිට යම් ගැටලුවක් තියෙනවා. මේ පිළිබඳව ඊයේ පැවති රැස්වීමකින් අනතුරුව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා මෙලෙස අදහස් පළ කළා. සම්බන්ධයෙන් අපේ සම්බන්ධයක් නැහැ. ඒක අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක්. වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා. ඒකට අධිකරණ අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ව්‍යවස්ථාවට අනුවම ගරු සභාපතිතුමා හැටියට කටයුතු කරන්නේ අග්‍රවිනිශ්චකාරතුමා. ව්‍යවස්ථාවට අනුවම ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චකාරවරුන් දෙදෙනා ඉන්නවා. ඉතින් ඒ අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ නීතිය පද්ධතියක් අවුරුදු 70ක් තිස්සේ ක්‍රියාත්මක වෙන එකක්. ඒකේ තියෙන පුරප්පාඩු පිරවීමක් තමයි කරලා තියෙන්නේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ ඒකට. ප්‍රවීණ ලේඛිකාවකු සෝමා ජයකොඩි මහත්මිය තමන්ට අයත් බණ්ඩාරගම පිහිටි නිවස ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය වෙත පරිත්‍යාගය කිරීම පසුගිය දා සිදු කළා. එම අවස්ථාවට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරොම මහතා ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් ආරාධිතයින් එක්ව සිටියා. ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මෙරට සාහිත්‍යයට විවිධ නවකතා රැසක් දායාද කළ ලේඛිකාවක්. අරවින්දය මාපිය සොඳුර මදාරා ඇතුළු ඇය විසින් රචනා කළ ග්‍රන්ථ සංඛ්‍යාව 342ක්. සෝමා ජයකොඩි ලේඛිකාව විසින් ඇයට අයත් බණ්ඩාරගම මැදගම පිහිටි දෙමහල් නිවස පසුගියදා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය වෙත පරිත්‍යාග කෙරුණා. ඒ විදුලි බල අමාත්‍ය ඩලස් සලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. ඒතකොට මේක දීමේ පළවෙනි පරමාර්ථය මගේ පොත් කියලා සභාවෙන් හරියට කියලා දැන් කියවන්නේ නැතිකම නෑ මගේ නැත්තම් මෙච්චර එන්න බෑ මට. ඔබතුමිය මේ දීපු ආදර්ශය දැන් පොත් 342ක් එතුමිය ලියලා තියෙනවා. අපේ නායක හඳුරන්නේ ගාල්ලේ මැච් එකේදී අපේ ක්‍රීඩකයෙක් 342ක් ගැහුවා නම් එහෙම BBC ප්‍රවෘත්ති වලත් ප්‍රධාන ප්‍රවෘත්තියක්. මේ 342ක් ග්‍රන්ථ රචනා කරපු අම්ම කෙනෙක්. අපේ පාසලේ හිටියා දමිල ගුරුවරයෙක් තනබාලසිංහම් කියලා. අදට අවුරුදු 40කට පෙර. එක අඳුරු දවසක් ආවා. 981 ජූනි 1 වෙනිදා දේශපාලන මැරයෝ යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. මට තාම මතකයි තන බාලසිංහම් සර් කඳුළු වගුරමින් ඒ පුස්තකාලය ගැන අපිට කියපු විදිය.
ජාපනයේ පුස්තකාලයේ අලු දූලි බවට පත් කරා. ද පාසල් ශිෂ්‍යෙක් විදියට කඳුළු බෙදාගත්තු මම අවුරුදු 40කට පස්සේ අද ඔබතුමීගේ නිවහනට ඇවිල්ලා වාන් දමන සතුටකින් මම අද ගෙදර යනවා. ඔබ යාළුත් live at 12 සමගින් වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූරිය වැවදී ආරම්භී මාරාන්තික උපවාසයේ නිරත පුද්ගලයන් දෙදෙනෙක් අද හදිසියේ රෝහල්ගත කෙරුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඒ අතර වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයාද වන බවයි. වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නයි ඉල්ලා පසුගිය 17 වෙනිදා සූරිය වැව වල්සපුගලදී ගොවීන් පිරිසක් සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. කෙසේ වෙතත් පසුගිය 20 වෙනිදා සිට ඔවුන් සිය ක්‍රියාමාර්ගය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කළේ ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන්. ඒ අනුව 3 වෙනි දිනටත් මාරාන්තික උපවාසය අද ක්‍රියාත්මක වූ අතර එහිදී ආහාර නොගැනීමෙන් උපවාසකරුවන් තිදෙනෙකු දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් 19.90 ගිලන් රථයක් ඇඳවීමට පියවරගෙන තිබෙනවා. නමුත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නූ උපවාසකරුවන් තිදෙනා රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ලබා දුන් ප්‍රථමාධාරද ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙලෙසින්. අප වාර්තාකරු සඳහන් කළේ වලව වම්මියුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස දුර්වල සෞඛ්‍ය තත්ත්වයකට පත් වී ඇති බවයි. කෙසේ වෙතත් අද පෙරවරු 11:30ට පමණ තව දුරටත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් උපවාසයේ නිරත එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට කටයුතු කළ බවද අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර ඊයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාළ වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට පෙර ඊට අදාළ රෙගුලාසි තීරණය කළ යුතු බවයි. මේ දවස්වල ඒ ගැසට් කරන කතාවක් කියනවනේ ගැසට් කරන්න අවශ්‍ය රෙගුලාසි. එහෙම රෙගුලාසි නැතුව ගැසට් කරොත් ඔය කෑ ගහන අයටම දරකොටුවක් කඩා ගන්න යන්න ඇතුළට බැරි වෙයි. ඊට පස්සේ හේන් කර කොවිතෙන් කරන කට්ටියට ඒ තාපව උද්ඝෝෂණ කරන්නේ අපිට හේන් කොවිතෙන් කරන්නේ. මේ අතර වනාලි ගැටලුවට කඩිනම් විසඳුම් ඉල්ලා අද මැදවච්චිය නගරයේද උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරුණා. ඒ සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයයි. මෙහිදී වනාලින් විසින් හානියට පත් කළ භවභෝග ප්‍රදර්ශනය කිරීමත් විශේෂත්වයක්. මේ විරෝධතාවය සඳහා 250ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවද අප වාර්තාකරු පවසනවා. දෙනවා කිව්වා දෙනවා කිව්වා අලි ප්‍රශ්නේ විසඳදියෝ අලි ප්‍රශ්නේ විසඳදියෝ හරි සදේත වනාලි ටික උණුත් එකයි දෙමෝදර සහ හාලියල අතර දුම්රිය මාර්ගයේ බහණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිළිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ කටයුතු වලට දුම්රිය මාර්ගයේ බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු දෙමෝදර සහ හාලියල යන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් වූ මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතා ආරක්ෂක විද්‍යාලයේ පිහිටි කාර්යාලයේදී ඊයේ සිය දුරේ වැඩබාර ගත්තා. එම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක් වුණා. පාරිභෝගිකින්ට නැවුම් සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දීමේ අරමුණෙන් FLI සුපර් යන සන්නාමය යටතේ ආරම්භ කෙරෙන ප්‍රථම සුපිරි වෙළඳසැල් සංකීර්ණය ඊයේ රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවරටියේදී ආරම්භ වුණා. මෙරට මුහුදු සීමාවේදී ඉන්දිය දීවර යාත්‍රාවක් අනතුරට පත් වී එහි සිටි දීවරයන් සිව් දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් කම්පාවට පත්වන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ හේතුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්ද පවත්වා ඇති අතර අප කළ විමසීමකදී නාවික හමුදාව ප්‍රකාශ කළේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණි ඉන්දිය දීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම අනතුර සිදු ඇති බවයි. දැන් ක්‍රීඩා පුවත්. එසමගින් live at 12 අදට අවසන්. ඔබට සුබ දවසක්.